හරි. අයබම් පුතේ නම් අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි අවසාන ලෙසන් එකකින් කතා කරා විද්‍යුත් අපද්‍රව්‍ය පරිසරයට සිදු කරන බලපෑම සම්බන්ධව ඒ සම්බන්ධ විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සඳහා තියෙන නීති රීති මාලාවන් රෙගුලාසින් මොනවද කියන එක ගැන මධ්‍යම පරිසර අධිකාරිය සම්බන්ධ කරගත්ත කාරණා ටික කතා කරා. ඊළඟට එතනින් පස්සේ අද කතා කරන්නේ පරිසරයට වන බලපෑම් අවම කිරීම සඳහා හොඳ භාවිතයන් විශේෂයෙන් ව්‍යාපාරිකයෙකුක ඊළඟට තනි වශයෙන් පුද්ගලයෝ හොඳ බලපෑම්. හරි. තර මේ යටතේ පුතේ මේ අවසන් පරිශීලකයා ඒ කියන්නේ පරිගණක පද්ධතිය වැඩ කරන පුද්ගලයා කරන්න ඕනේ මොනවද කියන එක කතා කරනවා පළවෙනිම ඉන්ඩියුසර්. එහෙම නැත්නම් මේ අවසාන වශයෙන් පරිගණක යන්ත්‍රයේ භාවිතා කරන ක්‍රියාත්මක කරන ව්‍යාපාරික ආයතනය අර කැසිරකේ ඉන්න අය වැඩිපුර පරිගණක පාවිච්චි කරන එකන්නේ නැත්නම් ලේකාධිකාරී ලේකම්වරු ඒ කට්ටිය වැඩිපුර පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. එහෙමයි. දැන් ඉහළ මට්ටමේ ඉන්න අය බොහෝ දුරට භාවිතා කරන අඩුයිනේ. නේද? කළමනාකරු අධ්‍යක්ෂවරු පරිගණක යන්ත්‍ර භාවිතා කරන අඩුයි. මොකද ඒගොල්ලන්ට අර ආයතනයේ තියෙන සැලසුම් සකස් කරගන්න යනකොට භාවිතා කරන ප්‍රමාණය හැමතිස්සෙම උදේ ඉඳලා හවස වෙනකම් භාවිතා කරන ප්‍රමාණය අඩුයි. ඒගොල්ලෝ ලීසයකට ආයතනය ඇතුලේ නෑ. අඩුයි අවකාශයෙන් නේ නිසා භාවිතා කරන ප්‍රමාණය අඩුයි. වැඩිපුර භාවිතා කරන්නේ පුතේ අවසන් පරිශීලකයා මේ යෙදවම ක්‍රියාත්මක කරන පුද්ගලයා. ඒ නිසා ඒගොල්ලෝ අතින් සිද්ධ වෙන්න ඕන ක්‍රියාකාරකම් ටිකක් තියෙනවා. ඒ නිසා මේ හොඳ භාවිතයන් සම්බන්ධව කතා කරනකොට අවසන් පරිශීලකයන් ක්‍රියාකාරකම් වැදගත්. එකක් තමයි කලින් කිව්වා වගේ මම පෞගිය ලෙසන් එකකින් කතා කරා වගේ බල ශක්තිය අවම කරන්න බල කළමනාකරණය බල ශක්ති කළමනාකරණය පරිශීලකයන් අතින් සිද්ධ වෙන්න පුළුවන් තරම් අනවශ්‍ය විදුලි පහන් ඔෆ් කරලා තියන්න, නිවලා තියන්න, AC මැෂින් අනවශ්‍ය වෙලාවල ඔෆ් කරලා තියන්න. ඊළාට එක දිගට වැඩ කරන්නේ නැතුව යම් යම් අවස්ථාවල කාල කළමනාකරණයක් කරලා කාල පරාසයන් වලට කඩලා වැඩ කරන්න, පරිගණක එක දිගට වැඩ කරන්නේ නැතුව ඊළඟට පරිගණකේ නිකන් ඉන්න අවස්ථාව, ඒ කියන්නේ පරිගණකේ ඔන් කරලා වැඩිපුර වෙලාවක් නිකන් ඉන්න අවස්ථාව තියෙනවා නම් ඒ වෙලාවල් වල මේක පුළුවන් තරම් අර ස්ලීප් මෝඩ් එකකට දාලා වැඩ කරන්න. ඒ වගේ බල ශක්ති කළමනාකරණයක් තියෙන්න ඕනේ. ඊළඟට පුළුවන් තරම් වැඩි බල ශක්තියක් ක්‍රියාත්මක වෙන්නේ නැති සේවාදායක පාවිච්චි කරන්න ඕනේ. ඊළඟට තිර ආරක්ෂණ ක්‍රමයේ විශේෂයෙන් භෞතික වශයෙන් පුද්ගලයන්ට වෙන හානි තියෙනවා. මේ විද්‍යුත් උපකරණ වලින් භෞතික වශයෙන් ශරීරයෙන් ගෑස් පෙනීම දුර්වල වෙන අවස්ථා නේද? අත්වල ඇති වෙන ආබාධ කොන්දේ කැක්කුම් නේද? ඒ වගේ ඒවා තියෙනවා. බෙල්ලේ අමාරු. ඒවා අවම කර ගන්න පුළුවන් තරම් අවසන් පරිශීලකයන් කියනවා. මොකද ඒගොල්ලෝ වැඩිපුර පරිගණක ඉස්සරහා වැඩ කරන්නේ. අවම බලපෑම් ඇති වෙන විදිහට මේවා ක්‍රියාත්මක කරන්න. විශේෂයෙන් තිර ආවරණය සකස් කරගන්න. පිට එකක් දාගන්න ඉස්සරහින් නැත්නම් ඇස් වලට ඇති වෙන දෝෂ අවම කරගන්න බෑ. ඊළඟට මුද්‍රණ යන්ත්‍ර භාවිතා කරන වෙලාවල අවසාන අවශ්‍ය කරනම ලේඛන විතරක් මුද්‍රණය ඔය අනවශ්‍ය විදිහට එක එක print out ගන්න ආයෙ ඉන්නවනේ තීරමන් නැතුව නිකන් print out ගන්න. ආන්ගේම නැතුව අවශ්‍යම ලේඛනේ විතරක් මුද්‍රණය. ඒක කඩදාසි කොට ගහන එක අවමයි. සාමුද්‍රණ යන්ත්‍රය භාවිතා කරන වෙලාවත් අවමයි. ඊළඟට ඒ මුද්‍රණ යන්ත්‍ර වල තීන්ත පිරවීම කියන කතාවලදී නොයෙකුත් විදිහට ටෝන අර අයින් වෙලා යනවා. ඒවා හරියට කළමනාකරණය කරගන්න පරිගණක යන්ත්‍ර සම්බන්ධව මම මේ කතා කරන්නේ. පරයන්ත උපකරණ ක්‍රියාත්මක විශේෂයෙන් මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාත්මක කරන වෙලාවේ තීන්ත අනවශ්‍ය විදිහට බාහිරට විනාශයට පත් වෙන බාහිර පරිසරයට මුදා යනවා. විනාශ වෙන පරිසරය. ඊළඟට ටෝන නිර්මාණය කරලා තියෙනවා. ලේස මුද්‍රණ යන්ත්‍ර වල ටෝන කියනවා. ටෝන ඉවර වුණාම පුළුවන් තරම් ඒවා රීෆිල් කරන්න උත්සාහ කරන්න අලුතයක් ගන්න කිව්වොත් ඒ ටෝන එකේ අර භෞතික ඒකකේ උඩු ටික ඉවර වුණාම තියෙන භෞතිකයේ ටෝන එක විනාශ කරන්න අයින් කරන්න පරිසරයට මුදා හරිනවා. ලේසියකට මේ අදිරාපත් වෙන්නේ. ප්‍රශ්න ඇති වෙනවා, පරිසර දූෂණය ඇති වෙනවා. ඒක නිසා පුළුවන් තරම් රීෆිල් කරන ක්‍රමවේද අනුගමනය කරන්න ටෝන එක නැවත ෆිල් කරන්න. එතකොට අර එළියට යන ටෝන එක අවුරුදු ගාණක් විතර පාවිච්චි කරනවා රීෆිල් කර කර. ඒම උත්සාහ දරන්න ඕනේ. පුළුවන් තරම් අවම ක්‍රියාකාරී තත්ත්වයක් තියන්න ඕනේ. අත්‍යවශ්‍ය වෙලාවට විතරක් ඒවා පාවිච්චි කරන්න. අනිත් අවස්ථාවල මේ උපකරණ ක්‍රියා විරහිත කරලා තියන්න ඕනේ. ඉතින් මේ කාරණා තමයි විශේෂයෙන් අවසන් පරිශීලකයාට එන්යුසර්ට එහෙම නැත්නම් පරිගණකයේ වැඩ කරන පුද්ගලයාට කරන්න තියෙන කාර්යයක්. හරි. අවසන් පරිශීලකයන් නිසිපත් මේකේ හසුරුවනවා නම් පරිසරයට වෙන බලපෑම අවමයි. පුද්ගලයන් වශයෙන්
මේ වැඩ කරන පුද්ගලයන්ට වෙන බලපෑම තවමයි. ඒක පරිසරය කියලානේ සලකන්නේ අපි. හරි. පොඩි සටහනක් තියෙනවා පුතේ පස්වෙනි පිටුවේ නිබන්ධනේ. නැවත ගන්න අතර. පුද්ගලික ඩෙස්ක්ටොප් පරිගණක භාවිතයේ විශාල වශයෙන් විදුලිය නාස්ති වේ. පරිගණකයේ සහ අනිකුත් උපාංගවල විදුලිය ක්‍රියාත්මක කර ඒවා භාවිත නොකරන අවස්ථාවල සැලකිය යුතු තරම් විදුලිය නාස්ති වේ. එනිසා විදුලි උපකරණ භාවිත නොකරන අවස්ථාවල ඒවායේ විදුලි සම්බන්ධතාවය අක්‍රිය කිරීම කළ යුතුයි. පුළුවන් තරම් ස්ලීප් මෝඩ් දාලා තියන්න, ඉන්දියානු විදියට දාලා තියන්න, විදුලි පරිභෝජනය අවම කරන්න. බල ශක්ති කළමනාකරන අංග සක්‍රිය කිරීම, UPS පාවිච්චි කිරීම. විශේෂයෙන් ඩෙස්ක්ටොප් පරිගණකවල UPS භාවිත කරනවා පුළුවන් තරම්. අනිත් ඒවා නැති බැටරි දිනන බැටරි නේ යන්නේ. ඉලෙක්ට්‍රික් කරන්ට් එක පාවිච්චි නැහැ වැඩි වෙලා. charge එක බැස්සාම න්යාය charge කරන්න ඕන. laptop desktop ඊළඟ ජංගම දුරකථන වල. ඒක නිසා පුළුවන් තරම් ඒතර දැන් මේව භාවිත කරනවා කියන්නේ වැඩිලා පාවිච්චි කරන්න එපා ඒකයි. දැන් අපි සමහර පරිගණකයන්ට අරගෙන තමුන්ට අදාළ ව්‍යාපාරික කාර්ය කරායින් පස්සේ වැඩි වෙලාවක ඕකේ නිකන් ඉන්නවා. ගේම් ගන්නවා, සමහර ක්‍රීඩා කරනවා, වීඩියෝ බලනවා, සින්දු අහනවා. දැන් ඒතකොට මේ බැටරි බහිනවනේ. දැන් ෆෝන් එක ගත්තාම ෆෝන් එක ඉක්මනට බැටරි බහිනවනේ මේ කාලේ. සින්දු අහන්න ගත්තාම බැටරි බහිනවා, වීඩියෝ බලන්න ගත්තාම බැටරි බහිනවා. බැටරි බහපම ආයෙත් ඉක්මනින් charge කරන්න වෙනවා. අන්න දැන් ඒවා ටිකක් අඩු කර ගන්නවා නම් හොඳ භාවිතයක් මම මේ කියන්නේ. එක පැත්තකින් ඒවට ඇබ්බැහි වෙන්න ගියාපුවම නරක දේවල් වලට ඇබ්බැහි වෙනවා. වීඩියෝ බලන්නයි, සින්දු අහන්නයි, ගේම් බලන් ගහන්නයි ගියාපුවම නරක ඇබ්බැහි වෙයි. එතකොට නාස්තිය කරනවා විශාල වශයෙන් හානි සිද්ධ වෙනවා කාලය අපත යාම නිසා. ඊළාට ඒවා ළඟ තියාගෙන වැඩි වෙලාවක් ඉන්න නිසා ශරීර සෞඛ්‍යයට අහිත කර ඇති ඉන්නේ. ඊළාට බල ශක්තිය. පුළුවන් තරම් ඉක්මනින් බැටරිය බයිනවා charge කරන්න වෙනවා. බැටරි තියෙනවා. ඩෙස්ක්ටොප් පරිගණක වල නම් එතකොට ඩීක් විදුලියනේ. UPS පාවිච්චි කරනවා. බල ශක්තිය කරන කළමනාකරන අංග පාවිච්චි කරන්න ඕනේ. හරිනේ. බල කළමනාකරණයේ සඳහා පරිගණක වැඩසටහන් මෙහෙයුම් පද්ධති වල ගුණාංග ඇතුළත් කළ හැකිය. ඔය ස්ලීප් මෝඩ් කියන්නේ එහෙම එකක් නේ. ඒ සඳහා සේවය වැනි මුදුකාංග යොදාගත හැකිය. එමගින් පරිගණකය ෂට් ඩවුන් සිසිලකරණය අර හයිබර්නේට් කරනවා කියන එක කියන්නේ සිසිලකරණය. සිසිල තාරණය කියලා ඔය මම දන්නේ සිංහල වචනේ ඒක මේ නවලේ කියලා දාව වචනයක්. ඒතර භාවිතයට ඇති හයිබර්නේට් කරන හයිබර්නේෂන් කියලා විතරයි අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. ඒකට තියෙන සිංහල නමයි කියන්නේ. ඉංග්‍රීසි නම කොහොමද තියලා තියෙනවා පේපර් එකේ තියෙනවා. තෝවා තියෙන එකක් නේ. හරි බලාකේ කරනවා ෂට් ඩවුන් කරනවා කියන එක ඉතින් ඒක නම් ඒ වචනේ මම පාවිච්චි කරන්නේ. ඊළඟට පොරොත්තු වීම අර ස්ටෑන්ඩ් බයි කියන ක්‍රමවේද. මේවා අනුගමනය ඒවා බොහෝ දුරට මෙහෙයුම් පද්ධති වල තියෙනවා පුතේ. ස්ලීප් එකක් තියෙනවා. ඒ නිසා ඒවා මෙහෙයුම් පද්ධති වලට වෙන ගුණාංග අන්තර්ගත කරන්න. දැන් ඔය Windows මෙහෙයුම් පද්ධති වල හැම එකෙම ඔය ගුණාංග තියෙනවා. මේ ඉතිහාසයේ නිර්මාණය කරපු Windows XP වල ඉඳලා ආපු සියල්ලෙම ඔය කියන කාරණා තියෙනවා. ඇත්තේ නේ. හරි ස්ලීප් මෝඩ් එකයි ඔය තියෙනවා. ඉතින් ඒක පුළුවන් තරම් මෙහෙයුම් පද්ධති වලට අන්තර්ගත කරන්න ඕනේ. ඊළඟට ඔබත් පුළුවන් තරම් මේ වෙලාවට දැන් අපි හිතමු මැෂින් එක වැඩ කරන්නේ නැති වෙනකොට මොනිටර් ඔෆ් කරලා තියන්න පුළුවන්. මොනිටර් ඔෆ් ඔන් බටන් එකක් තියෙනවා. ඩෙස්ක්ටොප් මැෂින් වල ඔෆ් කරලා තියන්න පුළුවන්. ලැප් එක නම් ඕන නම් දර්ශන දිගේ වහලා තියන්නත් පුළුවන්. ඕන එකේ තියෙනවා කිසි ගැටලුවක් නැහැ. හානි වෙන්නේ නැහැ ලැප් එක. හරි එවැනි අවස්ථා. රයිට්. ඊළඟට තුනී සේවාදායක තින් ක්ලයන්ට් කියන අවස්ථාව පරිගණකයක් භාවිතා කරන සාමාන්‍ය ඩෙස්ක්ටොප් පරිගණකයක භාවිතා කරන විදුලි බලයේ පහෙන් එකක් පමණ භාවිතා කරන තුනී සේවාදායක භාවිතා කිරීම. පුළුවන් තරම් සේවාදායක පාවිච්චි කරන්න ඕනේ. විදුලි පරිභෝජනය අවමයි. ඒවට හඳුනන නම තමයි තුනී සේවාදායක කියන්නේ. විදුලි පරිභෝජනය අවමයි. පහෙන් එකක් විතර යන්නේ සාමාන්‍ය ඩෙස්ක්ටොප් පරිගණකයක තියෙන පරිගණනය කරන විදුලි ප්‍රමාණය. ඊළඟට තිරාරක්ෂණ පැළඳවීම නැත්නම් අන්තර්ගත කිරීම මුද්‍රණය යන්ත්‍ර භාවිතයේදී අවශ්‍ය ලේඛන පමණක් මුද්‍රණය කිරීම, තීන්ත නැවත පිරවීම, ක්‍රියා විරහිත කිරීම පුළුවන් තරම් ඔෆ් කරලා තියෙන අවස්ථාව වැඩි නොකරන අවස්ථාවල ඔෆ් කරලා තියෙනවා. ඊළඟට නැවත භාවිතයේ සම්බන්ධ කතා කරන හොඳ භාවිතය පුළුවන් තරම් ඔක්කොම අයින් කරලා දාන්න නැතුව නැවත භාවිතා කරන්න උත්සාහ කරනවා. බොහෝ දුරට දැන් වෙන්නේම නැති කන්නේ නේ. ජංගම දුරකථනයේ අක්‍රිය වුණොත් නැවත හදා වැඩ කරන්න කැමති නැහැ. අලුත් එකක් ගන්නමයි උත්සාහ කරන්නේ. පරිගණක යන්ත්‍රය අක්‍රිය වෙන්න ගියොත් මේක හදා ගන්න උත්සාහයක් දරන්නේ අලුත් එකක්මයි ගන්න උත්සාහ දරන්නේ. දැන් එතකොට අර පරණ එක කොහෙද දාන්නේ? ඒ නිසා පුළුවන් තරම් පුතේ ඔබ මේ වර්තමාන සමාජයේ මේ බොරු ආටෝපයක් මාවන්න දිනවා. මේක මාන්නයක් ඒක තියෙන්නේ. මාන්නයෙන් ඇති වෙන දේවල්. මේ අල්ලපේක අලුත් එකක් ගත්තොත් මාත් අලුත් එකක් ගන්න. තියෙන එක තියෙද්දි මොනවද කවන්නේ අලුත් එකක් ගන්න. පුළුවන් තරම් ඉලෙක්ට්‍රොනික උපකරණ පාවිච්චි කරන්න උත්සාහ දරන්න. පුළුවන් තරම් යන්ත්‍ර සූත්‍ර ගොඩ ගහ ගන්න. යාන වාහන ගොඩ ගහ ගන්නවා. ද්‍රව්‍ය වැඩක් නැහැ. සමහර ගෙවල් එක ගෙදර කාර් 3-4යි. දැන් මේ ඇති වෙන විනාශේ පරිසරයට ඇති වෙන බලපෑම.
ඊළඟට තමයි පර්ස් එකට ඇති වෙන බලපෑම. ඊළඟට වලින් මේ තුන හතර ගත්තාම හැම එකම හැමතිස්සෙම පරිහරණය කරන්න දුන්නොත් නිකන් තිබ්බාම ඇති වෙන අක්‍රේමී දෝෂ ඇති. අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය අවම ප්‍රමාණයෙන් සම්පත් පරිභෝජනය කරන අවශ්‍යතාවයට ගැලපෙන විදිහට අවම ප්‍රමාණය ඔබ පුරුදු වෙන්න පුළුවන් තරම් පුතේ ඒවා. ගෙදර ලයිට් 10ක් තියෙනවා 10ම දාලා තියන්න ඕනේ. සමහරවිට එහෙමයි. පුළුවන් තරම් අවම මට්ටමේ පරිභෝජනය කරන්න. ගෙදර 3 දෙනෙක් ඉන්නවා දැන් මේ කාලේ නම් එහෙම ඇති. ඉතින් මේ ගෙදර 3 දෙනෙක් ඉන්නවා නම් 3 දෙනාට උපකරණ 3කුත් මදි. නේ දැන් මේ දවස්වල මේ ඔන්ලයින් හැම එකක්ම නේද? උගන්නන්නේ. ඉතින් එතකොට එක්කෙනාට එක ගානේ මේ පරිගණකයන්ට ඇති සමහර වෙලාවල. ඊළඟට ජංගම දුරකථන එක්කෙනාට එක ගානේ ඇති. සමහරට එක්කෙනාට දෙක ගානේ ඇති. සමහරව ඉන්නේ ජංගම දුරකථන එකක් අතේ තියන යනවා පොඩි එකක් බටන් ෆෝන් එක. තව එකක් සාක්කුව ඒක ස්මාර්ට් එකක්. නේද? දෙකයි. තව සමහර තුනක් පාවිච්චි කරනවා ෆෝන් තුනයි. එකම පුද්ගලයාට. පාන්නෝ දැන් කෙල්ලන් ගියාම විනාශ කරන දාන්න ගියාම කොහෙට දාන්නේ? පරිසරයට හානියක් නේ. ලේසියකට දි รา පත් වෙන්නේ නැහැ විනාශ වෙන්නේ නැහැ. පරිහරණය කරනකොට පරිහරණය නොකර ඉන්නකොටත් ඒ වගේ ඒවා ක්‍රිය වෙනවා. කැඩෙනවා බිඳනවා නිප්පන්න. ඒ නිසා පුළුවන් තරම් පුතේ භාණ්ඩයක් උපකරණයක් පාවිච්චි කරනවා නම් අවම ප්‍රමාණයෙන් පාවිච්චි කරන්න. අත්‍යවශ්‍ය දේට අත්‍යවශ්‍ය දේ උපකරණේ විතරක් පාවිච්චි කරන අනවශ්‍ය විදිහට උපකරණ ගොඩ ගහ ගන්න එපා. පරිසරයට හානි වෙනවා. තමුන්ටත් හානි තමයි. මුදල් පිරිවැයක් යනවා. නොයෙකුත් විදිහට තමුන්ට ඔය පාවිච්චි කරන්න ගියාම ශරීර සෞඛ්‍යවල ගැටලු ඇති වෙනවා. නොයෙකුත් හානි සිද්ධ වෙනවා. ඒ නිසා අවම සම්පත් ප්‍රමාණය අවස්ථාවට ගැලපෙන අවම සම්පත් ප්‍රමාණය පරිහරණය කරන්න ඒවා පුළුවන් තරම් අනවශ්‍ය භාවිතයක් නැතුව නැවත නැවත පරිහරණයට ගන්න අනවශ්‍ය භාවිතයක් නැතුව පුළුවන් තරම් අවශ්‍යතාවයට විතරක් පරිහරණය කරන්න. ඒක නිසා මේ නැවත භාවිතය කියන එක ප්‍රබල කාරණයක්. හරිත පරිහරණයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ මේවා. හරි. නැවත භාවිතය අලුත් ඇඩියා කිරීම ප්‍රතිචක්‍රීකරණය කිරීම. පුළුවන් තරම් අලුත් ඇඩියා කරලා ගන්න බලන්න අලුතෙන් එකක් ගන්න උත්සාහ කරන්න එපා ඒවා තිස්සෙම. එකක් පර්ස් එකටත් තට්ටුවක්. ඊළඟට කැඩිච් එක දාන්න තැනක් නැහැ. ඒ වගේ ප්‍රශ්න. නොයෙකුත් ප්‍රශ්න. ඉතින් අවම ප්‍රමාණය පාවිච්චි කරන්න එකයි කිව්වේ. ඊළඟට දත්ත මධ්‍යස්ථාන පුළුවන් තරම් පාවිච්චි කරන්න. විශේෂයෙන් වලාකුළු පරිගණනය ඒකක. හරි. ඊළඟට අතත්්‍යකරණය එහෙම නැත්නම් භෞතික වශයෙන් උපකරණ අවම ප්‍රමාණය ඊළඟට ආයතනික ව්‍යාපාරික ආයතන ගබඩා කරන ලිපි ලේඛන තියනවට වඩා පරිගණකගත කිරීම විශාල දත්ත ප්‍රමාණයක් දුරතරිය ගබඩා කරලා තියන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් භෞතික ඒකක අවම කරන්න. ලිපි ලේඛන ප්‍රමාණය අවම කරන්න. තොර පරිසරයේ විනාශ වෙන තත්ත්වයන් අවමයි අඩුයි ඉඩ අඩුයි. ඒ නිසා ඒ වගේම තමයි බලශක්ති සංරක්ෂණය කරන අවස්ථාව දත්ත ගබඩා කරන මධ්‍යස්ථාන පවත්වාගෙන යනවා. මේ කියන කාරණා බලශක්තිය අවම කරන් දත්ත ගබඩා කරන ඒකක පාවිච්චි කරන්න පුළුවන්. සිසිලන පද්ධති පාවිච්චි කරන්න පුළුවන්. නේද? ඊළඟට පරිසර හිතගාමී නිර්මාණ කරන්න. පරිසරයට වැදගත් වෙනවා හිතගාමී පරිසර දූෂණයක් නොවන නිර්මාණ කරන්න. ඊළඟට අත්‍යකරණේ ගබඩා කරන ස්ථාන පරිභෝජනය කරන ස්ථාන පුළුවන් තරම් භෞතික ඒකකවල විශාල වශයෙන් ගොඩ ගහලා තියන්න එපා. හරි. පොඩි කාරණා ටිකක් විතර තියෙනවා. බලශක්ති සංරක්ෂණය පිළිබඳව දත්ත ගබඩා මධ්‍යස්ථාන සම්බන්ධ කතා කරනවා. මේ සඳහා ව්‍යාපාර විශාල කාලයක් මුදල් ආයෝජනය කරයි. IBM, Hewlett Packard, Spraycool වැනි සමාගම් දියර සිසිලන, නැනෝ තරල සිසිලන පද්ධති සහ සේවා සැපයුම් වැනි තාක්ෂණයන් ක්‍රියාත්මක කරයි. ඉහළ ඝනත්ව සේවා සැපයුම් භාවිතා කිරීම, හයිඩ්‍රජන් ඉන්ධන කෝෂ, හරි. විකල්ප හරිත බලශක්ති ප්‍රභවයන් ලෙස භාවිත කිරීම, ජනනය වන තාපය අඩු කරන අත්‍යත්‍යකරන තාක්ෂණයන් භාවිතය, දත්ත මධ්‍යස්ථාන හරිතකරණය සඳහා යොදා ගන්නා වෙනත් ක්‍රම භාවිතා කිරීම අතිශය වැදගත් කියලා කියනවා. ඊළඟට පරිසර හිතගාමී නිර්මාණ, පරිසර හිතගාමී දත්ත මධ්‍යස්ථාන සැලසුම් කිරීම හා ඉදිකිරීම සඳහා පරිසර හිතගාමී ද්‍රව්‍ය භාවිත කරයි. පරිසර සැලසුම් පාරිසරික සැලසුම් මගින් දත්ත මධ්‍යස්ථාන පවත්වාගෙන යාම හා ස්වාභාවික ආලෝකයේ මෙන්ම හරිත බලයේද සූර්ය හෝ සුළං බල ශක්තිය ජනනය කරන විදුලියද භාවිත වේ. දැන් තියෙනව නේද සූර්ය බල ශක්තිය වැඩිපුර පාවිච්චි කරනව නේද? හොඳයි නේද? ඉලෙක්ට්‍රොනික මාධ්‍යයට වඩා හොඳයි. අතත්්‍යකරණේ වචුලයිසේෂන් එක දත්ත මධ්‍යස්ථාන බල ශක්ති පරිභෝජනය අඩු කිරීමේ ප්‍රධාන උපාය මාර්ගයේ මේදී එක් භෞතික සේවා සැපයුම් පරිගණකයක් බහු අතත්්‍ය සේවා සැපයුම් පරිගණක සඳහා සත්කාරක සේවා සපයයි.
ඔය Google Drive එකෙන් තියෙන මේවා වඩා සාර්ථකයි වෙන ක්‍රමයක. හරිත පරිගණන සැලසුම් ඊට පස්සේ කියනවා මේ විදුලි පරිභෝජනය අවම වෙන්න, බල ශක්තිය අවම වෙන්න, පරිසරයට හානි සිද්ධ කරන්නේ නැති වෙන්න, විකිරණ පිටකරන එක අවම කරන්න, පරිගණක නිර්මාණය කිරීමේ වැනි උපකරණ නිර්මාණය කිරීම තමයි හරිත පරිගණන සැලසුම් කියලා කියන්නේ. Green Computing Design. නව තාක්ෂණ ක්‍රමෝපායන් භාවිත කරමින් පරිගණකවල පාරිසරික බලපෑම අවම කිරීම අරමුණු කරගනිමින් ආර්ථික ශක්්‍යතාව හා ක්‍රියාකාරීත්වයේ සමග පාරිසරික අනුකූලතාවයේ සමතුලිත කිරීම හරිත පරිගණන සැලසුම් මගින් සිදු කරයි. හරිත නිර්මාණ වේගින් ව්‍යාපාර භාවිතයන් බවට පත් වී ඇත. බොහෝ දුරට ඒවා සාධාරණ අරමුණක පුද්ගලයෝ පාරිභෝගික වැඩි කැමැතිත් නැති හින්දා එවැනි ආයතන වලට බොහෝ දුරට ව්‍යාපාරික ස්ථාන හරිත පරිගණනයේ ක්‍රියාත්මක කරන්න උත්සාහ දරනවා. බොහෝ පරිගණක නිෂ්පාදකයන් අඩු විදුලි පරිභෝජනයක් සහිත සහ නැවත එක්රැස් කළ හැකි නිර්විෂ ද්‍රව්‍ය භාවිත කරමින් පරිගණක නිෂ්පාදනය සඳහා පෙළඹී ඇත. එවැනි පරිගණකවල ආයු කාලයද වැඩි වී ඇත. ඔව් ඒ කියන්නේ මගේ ආයු කාලය වැඩි. එවැනි විෂද්‍රව්‍ය භාවිත කරන්නේ නැති හින්දා මේ නිරෝගීතාවය වැඩි. කාලින භාවය වැඩි. ඒ සාර්ථක පරිගණනයේ භාවිත කරන උපකරණ වැඩිපුර විදුලි බල ශක්තිය විනාශ වෙන්නේ නැති උපකරණ කාලීනයි. කාලයක් පවත්වාගෙන යන්න පුළුවන්. තොරතුරු ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය මේක අවසාන හරියට එනකොට තොරතුරු වල ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය කතා කරනවා. නවවෙනි උපමාතෘකාව තොරතුරු ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය කියන කොටස. පෞද්ගලිකත්වය කියන්නේ මොකද්ද? තොරතුරු ආරක්ෂාව කියන්නේ මොකද්ද? තොරතුරු ආරක්ෂා කර ගැනීම ක්‍රමයද නම් දන්නවනේ ඉතින් ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න බෑ. පෞද්ගලිකත්වය කියලා කියන්නේ ඒ වගේ කාරණයක් තමයි පුද්ගලික වශයෙන් භාවිතා කරන දත්ත. පුද්ගලික වශයෙන් භාවිතා කරන තොරතුරු. පුද්ගලික වේවා ව්‍යාපාරයක් වේවා ව්‍යාපාරයකට පුද්ගලික තොරතුරු තියෙනවා. වෙනත් ව්‍යාපාර වලට ප්‍රවේශ නොවන සහ ඊළඟ පුද්ගලික අභ්‍යන්තරයේ ඉන්න ඉහළම මට්ටමේ කළමනාකාරීත්වයට විතරක් ප්‍රවේශ කර ගන්න ඕනේ. දැක බලා ගන්න ඕනේ. ඒගොල්ලෝ විතරක් දැනගත්තාම ඇති මට්ටමේ තියෙන මේ විශේෂයෙන් මේ කීර්ති නාමය සිදු කරන ඒවා ආයතනික නිෂ්පාදනයේ ප්‍රොඩක්ට් එක බ්‍රෑන්ඩ් එක ඒවා සාමාන්‍යයෙන් දෙන්නේ නැහැ පිටට. ඒවා දුන්නොත් ඉවරයි නේ. කොකාකෝලා සමාගමේ කොකාකෝලා එක නිෂ්පාදනය කරන බ්‍රෑන්ඩ් එක ට්‍රිලියන ගාණක් වටිනවා. ඒ නිසා ඒ ප්‍රොඩක්ට් එක දෙන්නේ නැහැ. දැන් ඔය කේක් හදන සමාගමක් තියෙනවා ලංකාව වාසනා කේක් නැත්නම් පෙරේරා ඇන්සම් දෙකයි. ඒගොල්ලෝ කේක් එක හදන ඒගොල්ලෝ බ්‍රෑන්ඩ් එකනේ ඒගොල්ලන්ගේ කීර්ති නාමය. ඒක හදන මිස්ටර් එක දෙන්නේ නැහැ ලීසි එකට. මේ රහසිගත තොරතුරු පෞද්ගලික තොරතුරු එවැනිවා තියෙන පුරා පෞද්ගලිකත්වයේ. අනිත් අයට ප්‍රවේශයෙන් නොවන නැති දේවල්. රයිට්. දත්ත ආරක්ෂා කරන යාන්ත්‍රණයේ තොරතුරු ආරක්ෂණයයි නැත්නම් ආරක්ෂාවයි. බොහෝ දෙනා තොරතුරු තාක්ෂණික පද්ධති වලට ක්‍රියාත්මක කරන තාක්ෂණික පාලනයන් ලෙස මේ සැලකී. නමුත් ඉන් ඔබට යමින් සියලු ආකාරවලින් තොරතුරු ආරක්ෂා කර ගැනීම මෙහි පරමාර්ථයයි. තනි පුද්ගලයෝ තමන්ගේ තොරතුරු පද්ධති ආරක්ෂා කර ගන්නවට වඩා සමස්ත වශයෙන් තොරතුරු පද්ධති ආරක්ෂා කර ගැනීම තමයි තොරතුරු ආරක්ෂණය කියලා බොහෝ දුරට හඳුන්වන්නේ. සීමාකාරීව නැතුව. තොරතුරු ආරක්ෂණ සංකල්ප තුනකි. එකක් රහස්‍යභාවය. සීක්‍රට් තත්ත්වය. රහස්‍යභාවය තොරතුරු ආරක්ෂා කර ගන්න භාවිතා කරන ඔය මුරපද තියෙන එක ලොගින් විස්තර දීලා වරප්‍රසාද සමහරවල්ට පාවිච්චි කරන්න පුළුවන් සමහරවල්ට බෑ කියලා රහස්‍යභාවය තහවුරු කරගන්න ක්‍රමවේද. හරි. ලොගින් විස්තර දෙනවා යූසර් නේම් පාස්වර්ඩ් දාලා ඉවරයි. මේ රහස්‍යභාවය ආරක්ෂා කරන්න පාවිච්චි කරන එක ක්‍රමයක් ඒක. තව නොයෙකුත් ක්‍රමයන් භාවිත කරන්න පුළුවන්. තොරතුරු ආරක්ෂා කරගන්න භාවිත කරන එක ක්‍රමයක් රහස්‍යභාවය. समस्त जीवन चक्रे पुराम अनवसरें प्रवेश वीमेन आ सियलु आकारवलिන් දත්ත ආරක්ෂා කිරීමයි. අනවසර ප්‍රවේශයට දත්ත ගබඩා කරන යටිතල සංවිධානයට අනුබද්ධ නොවන පුද්ගලයන්ගේ ප්‍රවේශය ඇතුළත් වී තොරතුරු ලබා ගැනීමේදී ඔවුන්ගේ අධිකාරියේ විශේෂපතේ හිතාමතාම ඉක්මවා යන සංවිධානයක් තුල සිටින පුද්ගලයන් ප්‍රවේශ වීමට ඊට යත්ති. ඒක නිසා රහස්‍යභාවය ආරක්ෂා කරගන්න පිටස්තර පුද්ගලයන්ට ප්‍රවේශයෙන් දෙන්නේ නැති වෙන්න තොරතුරු පද්ධති ආරක්ෂා කර ගැනීම ක්‍රමවේද අනුගමනය කරන්න ඕනේ. ඊළඟට උපයෝගීතාවය සහ අඛණ්ඩතාවය. උපයෝගීතාවය සහ අඛණ්ඩතාවය.
උපයෝගීතාවය කියලා කියන්නේ පද්ධතියට හානි කරන නොයෙකුත් එහෙම නැත්නම් පද්ධතියේ ක්‍රියාකාරීත්වයේ කාර්යක්ෂමතාවය අඩු වැඩි කරන ක්‍රියාකාරකම් මෙලම් මෘදුකාංග ඒ වගේම පරිස්සම් කර ගන්න ඕනේ පද්ධතියේ ආරක්ෂා කර ගන්න ඕනේ. දෙවෙනි පද්ධතිය වලට උදාහරණ කීපයක් තියෙනවා. අනිෂ්ඨ තොරතුරු තාක්ෂණ තර්ජන කියලා වල කොටස. මොනවද? අනිෂ්ඨ මෘදුකාංග මැල්ලයා කියලා කොටසක් තියෙනවා. පද්ධතිය කාර්යක්ෂමතාවයෙන් උපයෝගීතාවයෙන් වැඩ කරන්නේ නැහැ. අක්‍රිය කරනවා, වේගය අඩු කරනවා නේද? ඊළඟට ඔත්තු බැලීමේ මෘදුකාංග ස්පයිවෙයා කියලා කියනවා. ඊළඟට යතුරු ලොගස් කීස්ට්‍රෝන් ලොගස් කියලා කියනවා. ඊළඟට දත්ත ලබාගත නොහැකි වෙන පරිදි සේවා ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රහාර. දත්ත ගන්න බැරි වෙන ප්‍රහාර එල්ල කරනවා. සේවා සපයන්න නැතුව ප්‍රහාර එල්ල කරනවා. නීත්‍යානුකූල ප්‍රවේශයක් ඇති අයකු හිතා මතාම අනිසි ලෙස භාවිතා කිරීම අවසරය තියෙනවා. දැන් ඔය බොහෝ ආයතන වල සමහරට වෙනවා ඔය වැඩි. එතකොට උපේක්ෂාව යාම වෙනවා. තොරතුරු පද්ධතියට ප්‍රශ්න ඇති වෙනවා. දැන් අපි හිතමුකෝ යම්කිසි කළමනාකරුවෙක් ඉන්නවා ආයතනයක. එයාට අවසරයේ තියෙනවා තොරතුරු පද්ධතිය අභ්‍යන්තරයේ තියෙන එහෙම නැත්නම් ආයතනයේ අර කීර්ති නාමයට සම්බන්ධ පෞද්ගලික තොරතුරු පරිහරණය කිරීමේ හැකියාව තියෙනවා ආයතනයේ කළමනාකරුවෙකුට නැත්නම් ඊළඟ මට්ටමේ ඉන්න පුද්ගලයෙක්. අවසරය තියෙනවා. ඒ අවසරයේ තියෙන පුද්ගලයා ඒකට ගිහිල්ලා එයා හිතාමතාම එයාගේ පෞද්ගලික වැඩවලට ඒක ගන්න යනවා. එහෙම නැත්නම් ආයතනයට හානියක් වෙන විදිහට එයා වැඩ කරනවා. නොයෙකුත් ආයතන වල කඩාගෙන යෑම තියෙන්නේ. කඩාගෙන ගිහිල්ලා වෙනම ආයතන පටන් ගන්න, වෙනම ඒවා ඒකක පටන් ගන්න. එහෙම තැන්වලදී බොහෝ දුරට සිද්ධ වෙනවා හිතාමතා කරන වැඩි. අවසරයේ තියෙනවා ඊළඟ මට්ටමේ අයට තොරතුරු පද්ධතිය පුද්ගලික තොරතුරු වලට ප්‍රවේශ වෙන කීර්ණාමයේ සම්බන්ධයට ප්‍රවේශ වෙන්න ඒවට ප්‍රවේශණයි වාරගෙන සමහර අවස්ථාවල තනි පුද්ගලයෙක් විදිහට වැඩ කරන්නේ එහෙම නැත්නම් එයාගේ අභිවෘද්ධිය සඳහා වැඩ කරන්නේ අවසාධාරණ හිතා මතාම එවැනි දේවල් කරනවා. අනිසි ලෙස භාවිතා කරනවා. නීත්‍යානුකූල භාවයෙන් තොරව භාවිතා කරනවා. වැරදි විදිහට භාවිතා කරනවා. එහෙම ඒවා තියෙනවා මුති නැත්තේ නෑ. බොහෝ ආයතන වල දැන් වර්තමානයේ තියෙනවා. ඒ කියන්නේ ආයතනයේ ප්‍රොඩක්ට් එක අරගෙන තමුන් එකක් සයිඩ් බිස්නස් එකක් විදිහට කරන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් කඩාන ගිහලා කවදා හරි තමුන් තනියම එකක් දාන්න උත්සාහ කරනවා ඒ වෙන එක. එහෙම කරලා අරගෙන තියෙන දේ ගන්නවා, සූරා ගන්නවා. එහෙම ඒවා නරක වැඩ ගන්න එපා එහෙම. තතුබෑම සහ ඉලක්ක කරගත් වංචා. නේද? තතුබෑම කියලා කිව්වේ පිටින්නේ. රවටලා ඇතුළත් වෙන එකනේ. තොරතුරු පද්ධතියක රැවටීම් කරලා ඇතුළත් වෙනවා. නේද? බොරුවක් කියලා රැවටීමක් දීලා ලින්ක් එකක් දීලා මේ ලින්ක් එක ක්ලික් කරන්න. එතකොට ඔබට මේම ලොගින් විස්තරයක් ඒ යූසර් නේම් පාස්වර්ඩ් එක දාන්න. ඊට පස්සේ ඔයාලට මේම දේවල් දැర్శණය වෙනවා. ඒකට ගිහිල්ලා මේම දේවල් කරන්න පුළුවන්. ඔබට මුදල් උපයන්න පුළුවන්. ලස්සන වැඩසටහන් ටිකක් තියෙනවා. ගිහිල්ලා බලන්න කියලා ඒවල නොයෙකුත් ලින්ක් එකක් එනවා. ක්ලික් කරන්න එපා වෙන ලින්ක්. මේ දවස්වලත් තියෙනවා මම දැක්කා. තොරතුරු දාක්ෂණ සංසදයේ මේක ඉදිරිපත් කරලා තියෙනවා. රැවටීම් මාර්ගයෙන් ඔබේ පෞද්ගලික තොරතුරු ගන්න නොයෙකුත් ක්‍රමයේද අතුලත් කරනවායි කියලා තියෙනවා කියන්නේ. ඉතින් ඒක නිසා ඒවට අහු වෙන්න එපා. හරි අහු වෙන්න එපා. ඔය හැකින් ක්‍රමයේදී ඒවා තතු බෑ ෆිෂින් කියනවා. ඔබට ඔබ රවටලා ඔබේ තොරතුරු ගන්න අහු වෙන්න එපා. හරි රයිට්. එතකොට ඊළඟ අඛණ්ඩතාවය කියන්නේ මොකක්ද? අඛණ්ඩතාවය තොරතුරු තාක්ෂණ පද්ධති තුල දත්ත නිවැරදි බව සහතික කිරීම අඛණ්ඩතාවය. තොරතුරු පද්ධතිය වල දත්ත නිවැරදි භාවය තහවුරු කිරීම අඛණ්ඩතාවය කියලා කියනවා. ඉතින් ඒවා නැති වුණාම ඉතින් ආරක්ෂා ප්‍රශ්නයක් වෙනවා. එම තොරතුරු තාක්ෂණ පද්ධති නිර්මාණකරුවන් සහ කළමනාකරුවන් විසින් පද්ධතිය තුල පාලනයන් ක්‍රියාවට නංවන අතර පරිශීලකයින් දත්ත නිවැරදිව ඇතුළත් කර දැකසීම සහ ගැටුම්කාරී දත්ත කොටස් හඳුනාගෙන ඒවා විසඳා ඇති බවයි. දත්වල අඛණ්ඩතාවය ඇතනම් ඒවා නිවැරදි සහ තීරණ ගැනීමට සුදුසු යයි සැලකනු ලැබී අඛණ්ඩතාවයක් තියෙනවා නම් ඒ දත්ත පද්ධතිය නිවැරදි කියලා කියනවා. තොරතුරු ගන්න මේ තොරතුරු නිර්මාණය කරගන්න හැකියාව තියෙනවා කියලා කියනවා. තීරණ ගන්න හැකියාව තියෙනවායි කියලා කියනවා. හරි. ඒ නිසා අඛණ්ඩතාවයක් තියෙනවා. තොරතුරු වල දත්වල නිවැරදිභාවයක් තියෙනවා. නිවැරදි බව සාතික කරන්න ඕනේ. එවැනි අවස්ථාවක තමයි නිවැරදි වාර්තා ගැනීමේ හැකියාව තියෙන්නේ. එම අවස්ථාවක තමයි දත්ත සහ තොරතුරු පද්ධතිය ආරක්ෂා කර ගැනීමේ හැකියාව තියෙන්නේ. ඊළඟට පෞද්ගලිකත්වය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව අපි දන්නවා. දැන් පෞද්ගලිකත්වය කියන්නේ මොකක්ද කියලා ඉවරලා යම් පුද්ගලයෙකුට එහෙම නැත්නම් ව්‍යාපාරයකට
පමණක් සීමා වෙච්ච තොරතුරු කොටසක් ඒකකයක් සහ ඒවට ප්‍රවේශීමේ අවසර නැතුව එක්ස්ප්‍රෙස් කරලා තියෙන ඒකක ටිකක් ඒක කොටසක් හඳුන්වනවා පෞද්ගලිකත්වයක් කියලා. පොඩි පැහැදිලි කිරීමක් තියෙනවා. පුද්ගලයින්ට සීමා පුද්ගලයින්ට තම ඒතර දාන්න සතාණේ පොඩි වැරද්දක් තියෙනවා මුතේ. හත්වෙනි පිටුවේ පෞද්ගලිකත්වය කියන තැන ඔබ පොඩ්ඩයි තියෙන්නේ. මේ පුද්ගලයින්ට තම සමාජයට අදාළ වන සංකල්ප සමාජයට නෙමෙයි. පුද්ගලයින්ට තම සමාජයට අදාළ වන තමන් ඉන්න පරිසරයට අදාළ සමාජයට අදාළ වන ඒක වෙනස් කරගන්න සමාජ කියලා තියෙන එක සමාජ කියන එක තමන් කියලා දාන්න. හරි. තම සමාජයට අදාළ වන සංකල්ප පැහැදිලි කිරීමට භාවිතා කරන සරල යෙදුමක් ලෙස පුද්ගලිකත්වය හැඳින්විය හැකි. ඒක නිකන් මේ අත්දැකීම නෙමෙයි කියන්නේ. පුද්ගලයෙකුට ඔහුගේ හෝ ඇයගේ දත්ත පාලනය කිරීමට ඇති අයිතිය එම දත්ත එක්රැස් කරන භාවිතා කරන සහ බෙදා ගන්න ආකාරය නියම කිරීමට ඇති අයිතියයි. ඔන්න ඩබල්ඊටි ආයතනයේ ඒක තාපැත්තකට විග්‍රහ කරන්නේ පුද්ගලිකත්වයේ කියන එක. යම්කිසි පුද්ගලයෙකුට ඒව නැත්තම් ආයතනයකට පුද්ගලයෙක් විතරක් කියන්නේ නැත්නම් අපිට ආයතනයක් ගන්නත් පුළුවන්. තමුන්ගේ දත්ත පාලනය කිරීම තමුන්ට ඕන විදිහට හැසිරීමේ හැකියාව. තමුන්ට ඕන විදිහට ලබා ගැනීමේ හැකියාව. තමුන්ට ඕන විදිහට එක්රැස් කිරීමේ හැකියාව. තමුන්ට ඕන විදිහට ගබඩා කිරීමේ හැකියාව. තමුන්ට ඕන විදිහට බෙදා හදා ගැනීමේ හැකියාව පුද්ගලිකත්වය කියලා කියනවා. දැන් ඔය ඔබේ යංගම දුරකථනයේ ඇතිනේ තමුන්ට පෞද්ගලික තොරතුරු ටික ඔබ ගාව ඇතිනේ ඔබේ යංගම දුරකථන. එහෙම තියෙන ඉඳන් ඔබ බොහෝ දුරට ඔය පැටර්න් එකක් දාගෙන තියෙන්නේ. ගන්න බැරි වෙන කාටවත් අතට රින් ගන්න බැරි. අපේ වයින් නැහැ. පැටර්න් එකක් දාගෙන ඇතිනේ. ඒ පෞද්ගලික තොරතුරු තියෙන ඉඳන් පෞද්ගලික තොරතුරු නැත්තම් පැටර්න් එකක් දාගන්න ඕනව නේ. කවුරු හරි මේකේ තියෙනවා ගණී දකි කියලා හිතාගෙන මෙහෙම එකක් දාන්න. ආරක්ෂාව. ආයේ තමයි පුද්ගලිකත්වය. පෞද්ගලිකත්වය. එහෙමවා තියෙනවා. ඒකේ තියෙන දේවල් ඔබටයි පාලනය කිරීමේ හැකියාව තියෙනවා. ඔබට කැමති නම් තමයි තව කෙනෙකුට බෙදා හැරීමේ හැකියාව තියෙනවා. බෙදා හදා ගැනීමේ හැකියාව තියෙනවා. ෂෙයා කිරීමේ හැකියාව තියෙනවා. ඔබට කැමති නම් ඔබ තමයි ඒව පාලනය කරන්නේ. ඔබ තමයි ඒව භාවිතා කරන්නේ. ඔබ තමයි ඒකේ දත්ත අවශ්‍ය දේවල් ගබඩා කරන්නේ. හසුරවන්න. එහෙම හැකියාව පෞද්ගලිකත්වය කියලා කියනවා. යම් පුද්ගලයෙකුගේ දත්ත තමුන්ට පාලනය කරගන්න හැකියාව තියෙනවා. තමුන්ට පාලනය කරගන්න ඕන නම් ඊළඟට තමුන් මේක භාවිතා කරන්න ඕන නම් තමුන් නම් ඒකේ දත්ත එක්ස්ප්‍රෙස් කරන්නේ තමුන් නම් ඒක කැමති විදියට බෙදා හැරීම කරන්නේ තමුන්ට රිසිසේ නම් ඒක කරන්නේ ඒකට තියෙන අයිතිය. තමුන්ට එහෙම කරන්න තියෙන අයිතිය. පෞද්ගලිකත්වය කියලා අර්ථ දක්වනවා. ඒක හරි එක පැත්තකින් ඒ කතාව හරි එහෙමනේ කියන්නේ. පෞද්ගලිකත්වය අපි සාමාන්‍ය A-level ICT කියන අර්ථ දක්වන්නේ තමුන්ට ආවේනික වෙලා තියෙන තමන්ට ආවේනික වෙලා තියෙන වෙනත් කෙනෙකුට අනවසරයෙන් ගායි කියන්නේ අවසර නැතුව අනවසරයෙන් කියලා කියන්නේ අවසර නැතුව ගන්න බැරි විදියට සකස් කරලා තියෙන ක්‍රමවේද. දැන් ඔබ පැටර්න් එකක් දාලා තියෙනවා නම් ෆෝන් එකට ඒක පෞද්ගලිකත්වය කියලා සලකන්නේ පැටර්න් එකට. කාටවත් අනවසරයෙන් ප්‍රවේශ වෙන්න බැරි වෙන්න ක්‍රියාත්මක කරලා තියෙන දේවල් ටික තමයි පෞද්ගලිකත්වය කියලා සලකන්නේ. එයයි එහෙම කරන්නේ අභ්‍යන්තරයේ තියෙන දේවල් පෞද්ගලිකයි. ඒ දත්ත ගබඩාව පෞද්ගලිකයි. ඒක ඇතුළේ තියෙන දත්ත සහ තොරතුරු පෞද්ගලිකයි. තනි වශයෙන් මේ කතා කරන්නේ. ඉතින් මේකේ කියන කතාව හරි ගැටලුවක් නෑ. හරි. පුද්ගලයෙකුට ඔහුගේ හෝ ඇයගේ දත්ත පාලනය කිරීමට ඇති අයිතිය සහ එම දත්ත එක්ස්ප්‍රෙස් කරන, භාවිත කරන සහ බෙදා ගන්න ආකාරය නියම කිරීමට ඇති අයිතියයි. කොහොමද ඒක කරන්නේ? කොයි විදිහටද බෙදාගෙන? කොයි විදිහටද භාවිත කරන්නේ? කාටද මේක පෙන්වන්න ඕනේ? කාටද පෙන්වන්නේ නැත්තේ? එහෙම තියෙන අයිතිය පුද්ගලිකත්වය කියලා. ඊළඟ මාතෘකාව තොරතුරු තාක්ෂණය සහ තොරතුරු තාක්ෂණ පද්ධති සම්බන්ධ ශ්‍රී ලංකාවේ ඇති නීති රීති රෙගුලාසි මොනවාද කියන එක පොඩි නීති ටිකක් තියෙනවා පුතේ. අතරේ 10 වෙනි මාතෘකාව ඊට පස්සේ 11 12 කියන කාරණා ටිකෙන් ඉවරයි. හරි. 10 වෙනි මාතෘකාවේ තියෙන්නේ මේ සම්බන්ධ තියෙන ශ්‍රී ලංකාවේ තියෙන නීති මොනවාද කියන එක. නීති ඔය 50 ටිකක් තියෙනවා පුතේ. ඒ 50 නම් පනත්වල නම් ඉතින් දැනගත්තර කමක් නැහැ. සායි පනතින් ආවරණය කරන්නේ මොකද්ද කියලා දැනගත්තර කමක් නැහැ. පොඩිවට ලොකුවට නෙමෙයි. හරි. එකක් තමයි මේ 2003 අංක 36 දරන බුද්ධිමය දේපොළ පනත. ඒකෙන් තොරතුරු ආරක්ෂා කරනවා.
යම් පුද්ගලයෙකුට තනි තනි වශයෙන් තියෙන පුද්ගලික සහ ආයතනික වශයෙන් තියෙන තොරතුරු එයාට තියෙන අයිතිය කියලා බුද්ධිය කියලා එයාගේ බුද්ධිමත් දීපලක් කියලා ඉඳලා දීපල ආරක්ෂා කරනවා එන්නේ. තොරතුරු ආරක්ෂා කරන්න තියෙන එක ක්‍රමවේදය ආරක්ෂණ ක්‍රමවේදය පනතක් නීතියක් රෙගුලාසියක් හරිනේ. සියලු කාරණා එකකින් විග්‍රහ කිරීම ඕනේ නැහැ ඔබට. මේ පනතේ මොකද්ද කරන්නේ කියන එක මොකටද ඒක තියෙන්නේ කියන එක විතර දැනගත්තාම ඇති. උඩ ටිකක් ඇඳිනීමක් තියෙනවා උදේ. පරිගණක තාක්ෂණයේ අන්තර්ජාලයේ ශීඝ්‍රයෙන් වර්ධනය වන බැවින් සියලු ඒකක මෙම ශාස්ත්‍රයේ භාවිතා කිරීමට පෙළඹී ඇත. පරිගණක ශාස්ත්‍රයේ අන්තර්ජාලයේ භාවිතා කරන පෙළඹිලා ඇත. එබැවින් තොරතුරු වලට ප්‍රහාරය එල්ලවීමද වැඩි. ඒ නිසා තොරතුරු තාක්ෂණයේ තොරතුරු ආරක්ෂා කර ගැනීමට අප රට තුලද නීති සම්පාදනය කළ යුතු ඇත. මෑත කාලයේ මෙම තොරතුරු තාක්ෂණය අන්තර්ජාලයේ භාවිතය පිළිබඳ නව නීති සම්පාදනය කර ඇත. ඒ අර්ථය එකක් තමයි 2003 අංක 36 දරන බුද්ධිමය දීපල පනත තොරතුරු ආරක්ෂා කිරීම සඳහා තියෙන එක නීතිය අනත 1979 සම්මත වූ බුද්ධිමය දීපල පනත සමගින් මෙමගින් ප්‍රතිස්ථාපනය විය. ඒ මූලික අරමුණ වූයේ සම්නම් නාම කීනාමේ ආයතන වල නම් තියෙනවා. සම්නම් සලකුණු ලෝගෝස් තියෙන ආයතන වල ආයතනේ නමයි ලෝගෝ එකයි බුද්ධිමය දීපල පේන් බලපත්‍ර ආදී පේන් බලපත්‍රය කියන්නේ මොකද්ද? යම් පුද්ගලයෙකු හෝ ආයතනයක් මගින් කරනු ලබන නිෂ්පාදනයක් සඳහා එහෙම නැත්නම් කරනු ලබන නිර්මාණයක් සඳහා යම්කිසි කාල සීමාවකට යටත්ව එය භාවිත කිරීමට එය විකුණනවා නම් එම විකිණීමේ පරමාර්ථයෙන් ගන්න යන විකිණීම සඳහා සහ භාවිත කිරීම සඳහා දෙන අවසරය රජයකින් දෙන්නේ මේ රජයකින් දෙන අවසරයක් එහෙම නැත්නම් ප්‍රධාන සංවිධානයකින් දෙන අවසරයක් පේන් බලපත්‍රය. ඒවා තෝරේ බුද්ධිමය දීපල පනතන් බුද්ධිමය දීපලක් නේද පේන් බලපත්‍රය ආදී සුරැකීමයි. මෙම පනත මගින් ජාතික බුද්ධිමය දීපල කාර්ය පීඨෝන ලදී කාර්යාලයේ පීඨෝන ලදී. මෙය බුද්ධිමය දීපල සුරැකීමේ එකම ආයතනයයි. ඔය ආයතනයේ මූදුරට ඔය නීතිය ක්‍රියාත්මක කරන්න උත්සාහ දරන. ඊළඟට 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත අතිශය ප්‍රබල එකක්. පරිගණක සම්බන්ධ පරිගණක වල තොරතුරු වලට අනවසරයෙන් පිවිසීම ඊළඟට ඒවා ලබාගෙන කරන විවිධ හානි කිරීම මේවා සම්බන්ධ පරිගණක අපරාධ කියලා සැලකෙන කොටස සඳහා යොදාගත් නීතිය එහෙම නැත්නම් පනත තමයි 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත. පරිගණක වලට අනවසරයෙන් පිවිසීම තොරතුරු වලට අනවසරයෙන් පිවිසීම ඒවාට හානි පැමිණීම වැනි අපහරණයන් එහෙම අපහරණ කියලා සැලකන පරිගණක ආශ්‍රිත විවිධ අපරාධ මෙව පනත මගින් සොයා බලයි. ඊළඟට අනිත් එක පුතේ තොරතුරු පද්ධතිය ආරක්ෂා කරන්න දීලා තියෙන නීති රීති මාලාව 2006 ක්‍රියාත්මක වෙන 2006 අංක 19 කියන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත. ඉලෙක්ට්‍රොනික උපකරණ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු මුදල් හොමාරු කිරීමෙන්වත් පුළුවන් මේ ඉලෙක්ට්‍රොනික මාර්ගයෙන් සිද්ධ වෙන. මේ ඊකොමර්ස් සරාජිත වෙන මුදල් හොමාරු වෙන්න පුළුවන්, භාණ්ඩ හොමාරු වෙන්න පුළුවන්, උපකරණ හොමාරු වෙන්න පුළුවන්, උපකරණ යාන්ත්‍ර සූත්‍ර වෙන්න පුළුවන්. ආනිය සම්බන්ධ ඒවා ගනුදෙනු සම්බන්ධ පනත. මෙම වලකින් SMS සාක්ෂි පිළිගත හැකි බවට පත් කරන ලදී. ඔන්න SMS පිළිගන්න පුළුවන් කියලා ඉලෙක්ට්‍රොනික ගනුදෙනුවන්නේ නේද? SMS එකක් කියලා කියන්නේ. යංගම දුරකථනයක් කරා එහෙම නැත්නම් ඒකට සමාන්තර මට්ටමේ උපකරණයක් කරා කෙටි පණිවිඩයක් ෂෝට් මැසේජ් එකක්. ෂෝට් මැසේජ් සර්විස් කියලා කියන්නේ කෙටි පණිවිඩ සේවාවක්. ඔය chat කරන්නේවත් ඔයවට අයිති. ඒවා පිළිගන්න පුළුවන් කියලා සමහර විදිහේ වැරදි විදිහට වුණා මේ පිළිගන්න බෑ කියලා නේ වෙන ගාති. ඔන්න 2006 ක්‍රියාත්මක කරන අංක 19 කියන පනතින් ඉලෙක්ට්‍රොනික ගනුදෙනු සම්බන්ධ පනතින් SMS පිළිගන්න පුළුවන් නීතිමය වශයෙන් පිළිගන්න පුළුවන් කියලා කියන්නේ. මෙම පනතින් ගිවිසුම් දත්ත පණිවුඩ වාර්තා ආදී ඉලෙක්ට්‍රොනික ආකාරයෙන් යැවීම හා ගෙන්වා ගැනීම සඳහා පහසුකම් සලසයි. එලෙස ඉලෙක්ට්‍රොනිකව සිදුවන ගිවිසුම් ඉදිරිපත් කිරීම එකග වීම ආදියට නෛතික අගයක් ලබා දී. ඒ කියන්නේ ඒවා පවත්වන්න පුළුවන් කියලා. ඒව නැත්නම් ඒවා කරන්න වගකීමක් තියනවා කියන අදහස. මොකද නීතියකින් බැඳිලා ඉන්නවා. ඒ කියන්නේ වගකීමක් තියෙනවා. නීතියක් තියෙනවා. මේවා පිළිගන්නවා. පිළිගන්න කියලා වුණාම ඉතින් ඕන දෙයක් කරන්න පුළුවන් නෙවෙයි. ඉතින් ඒ නිසා පිළිගන්නවා නීතිමය අගයක් තියෙනවා. වටිනාකමක් තියෙනවා. බැඳිලා ඉන්නවා. ඒ නිසා නීතියෙන් පිළිගන්න කාරණා
ගිවිසුම් වාර්තා ඉලෙක්ට්‍රොනික වශයෙන් සිද්ධ වෙන දේවල්. ඒකනේ මට මොනවා කරත් මොන පෝස්ට් එක දැම්මත් ඒවට නීතියෙන් ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් තියෙනද වෙන්නේ නැති එක විතරයි වෙනස් තියෙන්නේ. ඊළඟට දැන් පස්සේ මේ උපකරණ වංචා කිරීමේ පනතක් ඉදිරිපත් වෙනවා 2006 අංක 20. අංක 30. 2006 අංක 30 දරන ගෙවීම් උපකරණ වංචා කිරීමේ පනත. ගෙවීම් කරනකොට උපකරණ වංචා කරනවා සල්ලි දෙනවා බාණ්ඩ දෙන්නේ. දෙන්නම් කාසි වලට අරගෙන යනවා. ණයට අරගෙන යනවා. වංචා කරනවා නේ. අපෝ අරගෙන යන්නේ එතකොට විනාශයවත් වටයි කියන්නේ. ඔය ලීස් කරලා තියෙනවා. අරගෙන යනවා. ඒකත් ආරක්ෂා වෙන්න උතරින් තමයි. ඒගොල්ලන්ට තියෙන අයිතියක් නෙකින් ගෙවන්න ණයට දුන්නේ, ගෙවන්න දුන්නා, ගෙවීම කරන්නේ නැහැ, බාණ්ඩය අරගෙන යනවා. නැත්නම් වංචා කරන්න බැරි වෙනවා. 2000 විද්‍යුත් ගනුදෙනු සඳහා යොදාගෙන උපකරණ ආශ්‍රිත සුරක්ෂිතභාවය තහවුරු කරයි. මෙවැනි උපකරණ නීතිමය අවසරයකින් තොරව ලබා ගැනීමද වළක්වා ඇත. නීතිමය අවසරයක් නැතුව ගන්න බෑ කියලා කියන්නේ. තෝරා ඔයගොල්ලෝ දෙකිවිලි ඉල්ලනවා, ඒවට සාක්ෂි ඉල්ලනවා. ඒවා මත තමයි ගන්න වෙන්නේ. ඊට පස්සේ ගෙවෙ නැත්තම් පැරාරනවා කියලා සලකන වංචා කරනවා කියලා. ඊළඟට දෙනින් පස්සේ මේ තොරතුරු සංනිවේදන පනත නිර්මාණය කරනවා 2003. 2003 අංක 27 දරන තොරතුරු හා සංනිවේදන පනත. මේකේ තොරතුරු වල ආරක්ෂිතභාවය ඉදිරිපත් කරනවා. 2004 සිට ක්‍රියාත්මක වන මෙම පනත මගින් ශ්‍රී ලංකා තොරතුරු හා සංවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ පිටවන ලදී. එමගින් ඊට පෙර බලාත්මක වූ සින්ඩික් ආයතනය අහෝසි කරන ලදී. සින්ඩික් ආයතනය අහෝසුනේ 2004. ඒ තොරතුරු සංවේදන පනත නිර්මාණය කරන දැන් තියෙන TRC එක මේ සම්බන්ධ පනත් යසා නීති රෙගුලාසි ක්‍රියාත්මක කරන ආයතනය TRC එක පරිගණක ආශ්‍රිත තොරතුරු සම්බන්ධ නීති රීති ක්‍රියාත්මක කරන්නේ, ඒවට අදාළ නඩු දැමීම් කරන්නේ, ඒවා සම්බන්ධ ක්‍රියාකාරකම් සිදු කරන්නේ TRC එක. ඊළඟට 2005 අංක 28 දරන ගෙවීම් නිෂ්කාසන හා නිරවුල් කරන පද්ධති පනත. මුදල් හොමාරු ගෙවීම් කරලා තියෙනවා නම් මේවා නිරවුල් කර ගන්න භාවිතා කරන නිෂ්කාසනය කරන නැත්නම් නියාමනය කරන මේ නිරවුල් කරන පනත. ගෙවීම් නිෂ්කාසන හා පියවීම් පද්ධති නියාමනය කිරීම, මහ බැංකුවේ පොත්වල සුරැකුම්පත් තැන්පත් කිරීම, මුදල් සේවා සපයන්නන් නියාමනය කිරීම, විද්‍යුත් චෙක්පත් ඉදිරිපත් කිරීමේ සහ ඒ හා සම්බන්ධ පහසුකම් සැපයීම සඳහා ඉදිරිපත් කරන ලදී. මොන චෙක්පත් සම්බන්ධව දැඩි නීති තියෙනවා දැන්. චෙක්පත් වලින් කරන ගනුදෙනුවක් නීතිමය ගනුදෙනුවක් විදිහට සලකන්න නිකන් ලියලා දෙන්න බෑ. නීතිමය ගනුදෙනුවක් චෙක්පතක් කියලා කියන්නේ. ඊළඟ මුදල් සේවා සපයන ආයතන නොයෙකුත් ඔය පොලියට දෙන්නේ, ණයට දෙන්නේ, පොලියට දෙන්නේ මේ ආයතන. ඒවා ලියාපදිංචි වෙන්න ඕනේ නැත්නම් බෑ. නීත්‍යානුකූල භාවයක් තියෙනවනේ. එහෙම නැති ඒවායි මුදල් තැන්පත් කරන්න එපා කියලා කියනවා නේද? පහුගිය කාලෙම ඔය නොයෙකුත් තාමත් තියෙනවා මම හිතන්නේ ETI ප්‍රශ්නේ. විසඳුන්නේ කලින් තිබුණා අර ද ෆිනෑන්ස් එකේ මොකද්ද තිබුණේ අර සලාම් බැංකුවේ ඒගොල්ලන්ගේ සල්ලි කොරලාවල ගියා තිබුණේ. ලොකුට මුදල් තැන්පත් කිරීමේ සේවාව මතක නැහැ. ඒකේ තිබුණා ඒ ප්‍රශ්නය. විශාල ප්‍රමාණයක් මුදල් ආයෝජනය කරලා තිබුණේ. මේවා නීත්‍යානුකූල භාවය මහ බැංකුවේ තියෙන තාවුරු කරන්නයි. තාවුරු කරාට පස්සේ තමයි එතනින් එහාට ඒවත් එක්ක සම්බන්ධව කටයුතු කරන්න වෙන්නේ. ඊළඟට 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිය සම්බන්ධ පනත. මේ ඇති ඉතිහාසයේ ආයේ පෞද්ගලික ආණ්ඩුවේ තොරතුරු දැනගැනීමේ පනත. හොඳයි නේද? ඒක තියෙන එක. රාජ්‍යාංශ විනීතභාවයෙන් යුක්තව ක්‍රියාත්මක කරන්න පුළුවන් තොරතුරු දැනගැනීමේ පනතිය. ඊළඟට පෞද්ගලික ආයතන වලත් එහෙමයි. මේ තොරතුරු දැනගැනීම අවශ්‍ය තොරතුරු අවශ්‍ය අදාළ පුද්ගලයන්ට දෙන්න ඕනේ. මෙමගින් තොරතුරු ලබා ගැනීමේ අයිතිය සහතික කරන අතර තොරතුරු ලබා ගැනීමේ අයිතියට බලපෑමක් ඇති කරමින් රාජ්‍ය නිලධාරීන් තුළ විනීතභාවය සහ වගවීම පිළිබඳ සංස්කෘතියක් පෝෂණය කිරීමේ අවශ්‍යතාවයක් පවතින අතර එමගින් සමාජයේ ප්‍රවර්ධනය කරන ලබයි. විනීතභාවය තහවුරු කරන්න පුළුවන්. ඒ කියන්නේ හරි තොරතුරු දෙනවා, තොරතුරු දෙන්න ඕනේ අදාළ ආයතන වලට, පාර්ශ්ව වලට, පුද්ගලයන් සේවකීන්. 2010 අංක 25 දරන විද්‍යුත් ගනුදෙනු සංශෝධන පනත. අර කලින් තිබුණා විද්‍යුත් ගනුදෙනු සම්බන්ධ කතාව. ඉලෙක්ට්‍රොනික ගනුදෙනු තිබුණේ 2006 අංක 19 පනත. මේක සංශෝධනය කරලා හදපු එකක්. 2017 අංක 25 දරන විද්‍යුත් ගනුදෙනු සංශෝධන පනත. ශ්‍රී ලංකාවේ දත්ත පණිවුඩ
විද්‍යුත් ලේඛන, විද්‍යුත් වාර්තා, ඒවා තමයි SMS එවන කිවි ඉලෙක්ට්‍රොනික අන්තම් පාඩති ඒවා සංශෝධනය කරලා තියෙන්නේ. විද්‍යුත් ලේඛන, විද්‍යුත් වාර්තා සහ වෙනත් සංනිවේදනයන් විද්‍යුත් ස්වරූපයෙන් හඳුනා ගැනීම, සාධික කිරීම, අධිකාරියන් පත් කිරීම, සාධික කිරීමේ සේවා සපයන්නන් සහ බලපත්‍ර ලබා දීම, බලය පැවරීම මෙමගින් සිදු කර ඇත. ඒවට අවශ්‍ය කරන බලයන් පැවරීම, සාධික පත්‍ර නිකුත් කිරීම සම්බන්ධ, ඊට පස්සේ බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධ බලය පැවරීමේ ඒකක මෙමගින් හසුරවනවා, නීතිමය රාමුවකට යටත් කරනවා. ඊළඟට තියෙන්නේ සයිබර් ආරක්ෂාව. මේ අන්තර්ජාලය තුළ තියෙන තොරතුරු ආරක්ෂා කිරීමේ ක්‍රමවේදය. එතනින් පාඩම ඉවරයි. ඉක්මනට බලමු මේ ටික. සයිබර් සිකියුරිටි නැත්නම් සයිබර් ආරක්ෂාව කියන අවස්ථාව වර්තමානයේ වැඩිපුරම සාකච්ඡාවට බඳු වෙන විශේෂ විශේෂ කරුණක් සයිබර් සිකියුරිටි කියන කොටස. බොහෝ ළමයි A-level වලින් පස්සේ කැම්පස් යන්න නැතුවත් සමහර පෞද්ගලික ආයතන වල මේව කරන්න උත්සාහ කරන අවස්ථාවක්. අන්තර්ජාලය තුළ ඇති වෙන විවිධ ප්‍රහාර, ඇටැක් කරන ඒවා, හැකින් ඒවා ගෙන් තොරතුරු පද්ධතියක් හෝ පරිගණක පද්ධතියක් ආරක්ෂා කරගන්න ක්‍රමවේද තමයි සයිබර් සිකියුරිටි කියලා කතා කරන්නේ. සයිබර් ආරක්ෂාව යනු දත්ත පරිගණක හෝ ජංගම උපාංග වලට එල්ලවන ප්‍රහාර වලින් ඇතිවන බාධාවන් වළක්වා ගැනීමට හෝ අඩු කර ගැනීමට ගන්නා ආරක්ෂිත ක්‍රමෝපායන්. මෙමගින් රහස්‍යභාවයේ, පෞද්ගලිකත්වයේ, අඛණ්ඩතාවයේ සහ දත්ත ලබා ගැනීමේ හැකියාව අනාවරණය කරයි. ආවරණය කරනවායි කියලා කියන්නේ. සයිබර් ආරක්ෂාව වැඩි දියුණු කිරීම, මාර්ගගත ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා වඩාත්ම වැදගත් පියවර කීපයකි. අනිත් පැත්ත තියෙනවා. ඒවා නම් ටිකක් දැනගෙන ඉන්නේ කොහොමදයි? සයිබර් සිකියුරිටි පැත්තට කරන්න ඕනේ දේවල් මොනවාද කියලා. සහාය නොදක්වන මෘදුකාංග භාවිතයෙන් ඉවත් වීම. තේරුමක් නැති ඔබට අවශ්‍ය කරන්නේ නැති මෘදුකාංග භාවිතා කරන්න එපා. අනවශ්‍ය විදිහට එන මෘදුකාංග භාවිතා කරන්න එපා. සමයයටම නවත මෘදුකාංග සහ යෙදුම් යාවත්කාලන කිරීම සහ භාගත කර ස්ථාපනය කර ගැනීම. පුළුවන් තරම් අත්‍යවශ්‍ය ඔබ භාවිතා කරන මෘදුකාංග විතරක් පාවිච්චි කරන, අනවශ්‍ය ඒවා එපා. ඒවත් පුළුවන් තරම් යාවත්කාලන කරලා තියන්න, නැත්නම් ප්‍රහාර වලට එල්ල වෙන්න පුළුවන්. අප්ඩේට් කරලා තිබුණේ නැත්නම් අලුත් වෙනම අලුත් ආරක්ෂිත ක්‍රමවේද ඒවා අනුගමනය කරනවා. අප්ඩේට් එකේ තියෙන අලුත් ක්‍රමවේද. ඒ නිසා පුළුවන් තරම් මේවා භාගත කරගෙන තියාගන්න, යාවත්කාලීන කරගන්න. යාවත්කාලීන ප්‍රතිවෛරස් මෘදුකාංග භාවිතය ප්‍රහාර වලින් ඔය වෛරස් මාර්ගයෙන් එන ඇටැක් වලින් ආරක්ෂා වෙනවා. සයිබර් අවකාශයේ බොහෝ දුරට වෛරස් හදලා නොයෙකුත් මේ බඩවලට අන්තර්ගත කරලා තිනවා. ඒවයින් ආරක්ෂා වෙන්න යාවත්කාලීන වෙච්ච වෛරස් මෘදුකාංග ප්‍රතිවෛරස් මෘදුකාංගයක් තියෙනවා. ඇන්ටිවෛරස් සොෆ්ට්වෙයාර් එක. ස්පෙસિෆයි එක අපි නැටි කලින් තිබුණා අවස් ආයික ඔයගේ අප්ඩේට් පිට වෛරස් ප්‍රතිවෛරස් මෘදුකාංගයක් තියාගන්න නැත්නම් ඒක වැඩන්නේ අප්ඩේට් වෙලා නැත්නම් ඒක ප්‍රහාර ඉල්ල වෙනවා. සයිබර් අවකාශයේ බොහෝ දුරට වෛරස් හදලා ඉවලා තියෙනවා පරිගණක පද්ධතිය. ශක්තිමත් මුරපද භාවිතේ මේවා දැනගත්තර කමක් නැහැ. භාගයක ශක්තිමත් මුරපද කියලා කියන්නේ මුරපදය ලියවුන නිකන් ඕන කෙනෙකුට ගෙස් කරලා ගහන්න පුළුවන් එකක් ගහන්න එපා. පුළුවන් තරම් අංකයි අක්ෂරයි සංකේතයි මිශ්‍ර කරලා තේරුම් ගන්න බැරි වෙන එකක් ගන්න. ශක්තිමත් මුරපද භාවිතේ. සකසයිද ඊමේල් මැකීම සහ නොදන්නා එමුණුම් හෝ සබැඳි වලට ප්‍රවේශ වීමෙන් වැළකීම. මම කිය කලින් ෆිෂින් වල දෙන්න පුළුවන් නයිකුත් ලින්ක්. ඒවා ක්ලික් කර කර යන්න එපා. ඒක පුළුවන් තරම් අයින් කරලා දාන්න. ඒවා ඇටච් කරලා තියෙනවට යන්න එපා. සකසයිද කියලා ඉන්න දෙන ඊමේල් එකක් යූස් කරන්න එපා. මගලා දාන්න අයින් කරලා දාන්න. දත්ත උපස්ත කිරීම ගබඩා කරලා බෑකප් තියා ගන්න ඕන. පුළුවන් තරම් දත්ත වල බෑකප් තියා ගන්න ප්‍රහාරයක් එල්ලුනොත් එහෙම නැවත පරිහරණයට ගන්න. අර දත්ත කොටසේ බෑකප් එකක් උපස්තකයක් තියා ගන්න ඕන. සයිබර් දැනුවත් වීමට කාර්ය මණ්ඩල පුහුණු කිරීම. මේ ප්‍රහාර මොනවද කියලා දැනගන්න. දැන් ඔය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංසදයේ ලංකාවේ එහෙම එකක්. ඒවා පුහුණු කරනවා, දැනුවත් කරනවා, කියනවා. මේ ප්‍රහාර එල්ල වෙන්න පුළුවන් මේ වෙලාවේ. කාලයක් එල්ලුනොත් ඒවා වළක්වා ගන්න විදිහ, ආරක්ෂා වෙන විදිහ කියනවා, දැනුවත් කරනවා. පුළුවන් තරම් කාර්ය මණ්ඩල දැනුවත් කරලා තියන්න ඕනේ. හැමතිස්සෙම මේ විදිහට පරිගණක පද්ධතිය භාවිතා කරන්න කියනවා. තොරතුරු පද්ධතිය ක්‍රියාත්මක කරන්නේ මේ විදිහට කියලා තියෙනවා, දැනුවත් කරලා තියෙනවා. සැපයුම් කරවන අවුල් කරවන සමග ආරක්ෂක සම්බන්ධතා තහවුරු කර ගැනීම. පුළුවන් තරම් ආයතනය කරන් කරනවානේ. පුළුවන් තරම් ආරක්ෂිත ක්‍රමයේද සැපයුම් කරවෝ සහ අවුල් කරවෝ අනුදින කරවෝ සමග ක්‍රියාත්මක කරන ආරක්ෂිත ක්‍රමයේද. දැන් ඒගොල්ලෝ අතින් වෙන්නත් පුළුවන් නේ. ඊළඟ දත්ත ආරක්ෂා කිරීමේ ක්‍රමයේද ගැන කතා කරනවා.
දත්ත ආරක්ෂණය යනු පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීම සඳහා නිර්මාණය කර ඇති නීතිමය නැත්නම් නීතියයි. පුද්ගලයෙකු සේවාවක් භාවිතා කරන විට, අන්තර්ජාලය මගින් භාණ්ඩයක් මිලදී ගන්නා විට, විද්‍යුත් තැපෑල භාවිතා කරන විට, වෛද්‍යවරයෙකු වෙත යාම, බදු ගෙවීම වැනි අවස්ථාවලදී ඔවුන්ට ඔවුන්ගේ පෞද්ගලික දත්ත ලබා දිය යුතුය. වෛද්‍යවරයෙක් යාමට කියමු දෙන්න බෑ පෞද්ගලික දත්ත. පරිශීලක විවිධ ගිණුම් හදනකොට account හදනවා, email ගිණුම්, Facebook ගිණුම් හදනකොට තමුන්ගේ දත්ත දෙන්න වෙනවා. ඒ ආයතන ඉල්ලනවා. නම අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ කියලා, උපන්දිනය අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ කියලා. ID නම් එක අනිවාර්යයෙන්ම ලියන්න. මේවා ඉල්ලනවා. ඒකයි يعني ඒකවල පුළුවන් තරම් අත්‍යවශ්‍ය දේවල් විතරක් දෙන්නේ. ඒවා දීලා ඒවල බොහොම පරිස්සමෙන් තියාගන්න. ලබා දිය යුතුයි. පරිශීලකයන් දැනුවත්ව මැදිහත් නොවූ විට පවා සමාගම් සහ නියෝජිත ආයතන පරිශීලකයන් පිළිබඳ තොරතුරු ජනනය කරයි. ඔය දැන් එහෙම දුන්නාම විශේෂයෙන් ආයතනයේ දැන් ඔබ සේවා රස්සාවකට යනකොට ඔබෙන් බයෝඩේටා එකක් ගන්නවා, විස්තර ගන්නවා. ඊළඟ ඔබ සේවාව කරන අතරේ ආයතනයට ඔබේ සම්බන්ධ නොයෙකුත් පෞද්ගලික තොරතුරු පවා යන්න පුළුවන්, දත්ත යන්න පුළුවන්. දැන් ආයතන සමහර ඉන්නවා මේවා තමුන්ගේ ප්‍රයෝජනය සඳහා වෙනත් පාර්ශ්ව වලට ලබා දෙනවා. විශේෂයෙන් රක්ෂණ සමාගම් වල. විශේෂයෙන් අය ලබා දෙනවා ඒවා. වෛද්‍ය ශාස්ත්‍රයේ තියෙනවා සමහර ඒකක වලට යනවා. තුන්වෙනි පාර්ශවයකට යනවා. ව්‍යාපාරික ආයතන තමුන්ගේ තොරතුරු තවත් ආයතන වලට දෙනවා. සේවක සම්බන්ධ පිළිබඳ තොරතුරු තවත් ආයතන වලට දෙනවා. තුන්වෙනි පාර්ශවය. ඊටමතාම යොමු කරන අවස්ථා තියෙනවා. ඒවා අතිශය අහිතකරයි, හොඳ නැහැ, අනාරක්ෂිතයි. පාරිභෝගිකයන් රජයේ සහ ව්‍යාපාරය යන දෙකේම විශ්වාසය දැඩිය හැකි සත්‍යත්ව දත්ත ආරක්ෂාව පවතින විට එම අනවශ්‍ය විදියට තොරතුරු එනේනවද දෙන්න හොඳ නැහැ. දෙන්න කිව්වොත් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා දත්ත ආරක්ෂා කරගන්න උත්සාහ දරන්න ඕනේ. විශේෂයෙන් ආයතන වල ඉන්න හාමුදුරුවෝ ඉහළ කළමනාකාරීත්වය පුළුවන් තරම් තමන්ගේ සේවකයන්ගේ දත්ත ආරක්ෂා කරන්න උත්සාහ දරන්න ඕනේ. දත්ත ආරක්ෂණ පාද සඳහන් දෑ සහතික කළ යුතුය. ආරක්ෂක ක්‍රමවේදවල තියෙන්න ඕනේ දේවල්. පුද්ගලික දත්ත එක්රැස් කිරීම සඳහා සීමාවන් තිබිය යුතු අතර ඒ නීත්‍යානුකූල සාධාරණ විනිවිදභාවයකින් යුක්ත විය යුතුය. පුළුවන් තරම් දත්ත එක්රැස් කරනකොට ඒවට සීමාවන් තියෙන්න ඕනේ, නීත්‍යානුකූල වෙන්න ඕනේ, විනිවිදභාවයක් ඇති වෙන්න ඕනේ. ඊළඟට අනවසර ප්‍රවේශයන්, දත්ත හානිය, විනාශය, භාවිතය, වෙනස් කිරීම, අනාවරණය කිරීම මගින් පුද්ගලික දත්ත ආරක්ෂා කිරීම සඳහා සාධාරණ ආරක්ෂණ ක්‍රමවේදයක් භාවිතා කළ යුතු. මේ කියන අවස්ථාවල අනවසර ප්‍රවේශයන්ගෙන් දත්ත හානි වෙන අවස්ථාවලින්, විනාශ වෙන අවස්ථාවලින්, භාවිතා කරන අවස්ථාවලින්, විනාශ කරන අවස්ථාවලින් පුළුවන් තරම් දත්ත ආරක්ෂා කරගන්න ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. පුද්ගලයන්ට විවිධ අයිතිවාසිකම් ඇති අතර එමගින් ඔවුන්ගේ පෞද්ගලික දත්ත සහ ඕනෑම දෙයක් සැකසීමට, පාලනයට හැකියාව තිබිය යුතුයි. පුද්ගලික දත්ත වලට පුද්ගලයන්ට අවශ්‍යතාවය තියෙනවා. පුද්ගලයන්ට අයිතිවාසිකම් තියෙනවා පුද්ගලික දත්ත වලට. ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් ඒගොල්ලන්ට සකස් කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. දත්ත සහ ප්‍රභව සැකසුම් වල රහස් සකසනයන් නොතිබිය යුතුය. ඒ කියන්නේ රහසිගත සකසනයන් තියෙන්න බෑ කියලා කියන්නේ. ඒවායේ දත්ත එකතු කිරීම, සැකසීම, භාවිතයේ අරමුණ පාලනය කරන්නේ කවුද යන වගේ පුද්ගලයන් දැනුවත් කළ යුතුය. මේ දත්ත අයිති වෙන්න ඕනේ කාටද? කළමනාකරණයට අයිති දත්ත මේවා. විධායක නිලධාරී, ගිණුම් නිලධාරියට අයිති දත්ත මේවා. ඒවා පාලනය කරන්නේ ගිණුම් නිලධාරී. මේවා පාලනය කරන්නේ කළමනාකරු. මේවා හසුරන්නේ ලිපිකරු කියලා මේවා දැනගන්න ඕනේ. මේ දත්ත ප්‍රභව සැකසුම් රහස්‍ය තියෙන්න බෑ. ඒ කියන්නේ රහස්‍ය තියෙන්න බෑ කියන්නේ දැනගන්න ඕනේ කියන කතාව නෙමෙයි. ඒ දත්ත හසුරන්නේ කවුද කියලා දැනගෙන ඉන්න. එහෙම රහස්‍ය භාවයක් නැති වෙනවා. රහස්‍ය භාවයක් තියෙනවා. හරි. ඊළඟට අවසාන වශයෙන් දත්ත නිවැරදි හා සම්පූර්ණ විය යුතු අතර ඒවා යාවත් කාලීනව පවතින බව සාධක කිරීමට පියවර ගත යුතුය. පුළුවන් තරම් දත්ත නිවැරදි වෙන්න ඕනේ, සම්පූර්ණ වෙන්න ඕනේ, ඒ වගේම යාවත් කාලීන වෙන්න ඕනේ. ඒවට අවශ්‍ය පියවර ගන්නවා. රයිට්. එතනින් පුතේ හතරවෙනි පාඩම ඉවරයි. දත්ත ආරක්ෂිත ක්‍රමවේදය කතා කරා. ඒතර සාරාංශයක් වශයෙන් ඔබට කියලා දෙනවා මේ පාඩමේ සාකච්ඡා කරේ මොනවද කියලා. මේ පරිච්ඡේදයේ මගින් සමාජ ජාල සහ සමාජ මාධ්‍ය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරයි. මෙම වචන දෙක පොදුවේ භාවිත කළද ඒවා විසින් සිදු කරන කාර්යයන් අනුව එකිනෙකට වෙනස් වේ. නමුත් එහි විශේෂාංග බහුල වශයෙන් වෘත්තීය සහ පෞද්ගලික භාවිතය හා සම්බන්ධ වී ඇති අතර
එමගින් අප යම් කාර්යයක් සිදු කරන ලබන ආකාරය වෙනස් කිරීමට හේතු සාධක වී ඇත. ඒ වයින් පුද්ගලයන්ට රටට සහ සමාජයට සිදුවන බලපෑම් සුළුපටු නොවේ. හරිත පරිගණන සංකල්පය හඳුන්වා දීම අනතුරුදායක දෝෂක ප්‍රමාණයන් අවම කිරීමට ඒ ප්‍රතිඵලයක් ලෙස අපද්‍රව්‍ය විදුලිය හා ඉලෙක්ට්‍රොනික උපකරණ පාරිසරික හා මානව සෞඛ්‍යයට ඇති කරන බලපෑම පරිසරයට හෝ ප්‍රතිචක්‍රීකරණය අනතුරු බැහැර කිරීමට උපකාරී වේ. සාරාංශයක් ලෙස දත්ත ආරක්ෂණ කටයුතු කරන්නේ පුද්ගලයන්ට ඔවුන්ගේ දත්තවලට අයිතිවාසිකම් ලබා දෙන ප්‍රධාන මූලධර්ම හරහා වන අතර දත්ත සැකසීමට දත්තවලට අදාළ බැඳීම් ඇති අතර මෙම මූලධර්ම අයිතිවාසිකම් සහ බැඳීම් පිළිපැදීමට නොහැකි වූ විට බලාත්මක කිරීම සහ සහනය ලබාගත යුතුය කියලා ඉවරලා පරිසාරාංශයක් තියෙනවා. මේ පාඩමෙන් ඔබ දැනගන්න ඕනේ කාරණා පුතේ එකක් තමයි සමාජ මාධ්‍ය සහ සමාජ ජාලවල ක්‍රියාකාරීත්වයන්. ඒවා ව්‍යාපාර වලට බලපාන ආකාරය එහෙම නැත්නම් ව්‍යාපාර වලට ඒවායින් ලැබෙන දායකත්වය. ඊළඟට එතනින් පස්සේ හරිත පරිගණනයත් එක්ක විද්‍යුත් අපද්‍රව්‍ය සහ ඒවා භාවිතා කිරීම ඒවා නැත්නම් විද්‍යුත් අපද්‍රව්‍ය භාවිතයේ හොඳ ප්‍රතිඵල නරක ප්‍රතිඵල මොනවාද කියන එක පරිසරයට බලපෑම් නැති නොවන ආකාරයකට මේවා භාවිතා කිරීම ඊට පස්සේ තොරතුරු පද්ධති වල ආරක්ෂණ ක්‍රමවේදයේ පෞද්ගලිකත්වයත් එක්ක මේ කියන කාරණා පිළිබඳව පොඩ්ඩක් දැනුවත් වෙලා ඉන්න ඕනේ. මේ කාරණා විභාගයට ඇහෙන්න පුළුවන්. හරිනේ. ඊළඟට ඉන්න පස්වෙනි පාඩම අවසාන පාඩම 115 විතර පරිදැවීමක් තියෙනවා. මේ පාඩමත් අපි වෙනින් කතා කරනවා. මම එනං මේ පාඩම ඊළඟ ලෙසන් එකකින් එක ලෙසන් එකකින් කතා කරන්න එක ලෙසන් එකකින් වැඩි කතා කරන්නේ නැහැ. ඔබට නිබන්ධනයක් දීලා තියෙනවා පිටු 8ක විතර වගේ සමස්තය පිටු 8ක් විතර වගේ කොටසක් දීලා තියෙනවා. ඒක ඊළඟ ලෙසන් එකේ නම් කතා කරන්න අලුත් පාඩමන්නේ අවසාන පාඩම. ඒ නිසා මේ පාඩම ඊළඟ ලෙසන් එකෙන් කතා කරන්නම් පුතේ. එතනින් ඉවරයි. සියල්ල එක ලෙසන් එකේ ඉවරයි පුතේ. ලොකු කතා කරන්න දෙයක් නැහැ. පස්වෙනි පාඩමේ කතා කරන්නේ තොරතුරු පද්ධති කෙරෙහි තාක්ෂණික ප්‍රවණතා එහෙම නැත්නම් තොරතුරු පද්ධති කෙරෙහි බලපාන තාක්ෂණික ප්‍රවණතා මොනවාද කියන එක. ඒකෙදි විශේෂයෙන් කතා කරන හතරවෙනි කාර්මික විප්ලවය. ඒ හතරවෙනි කාර්මික විප්ලවයේදී ඇතිවෙච්ච ක්‍රියාකාරකම් ධාවනයන් මොනවාද කියන එක පිළිබඳව ඊළඟට එතනින් පස්සේ මූල්‍ය තාක්ෂණය පිළිබඳ අවබෝධය මූල්‍ය තාක්ෂණය පිළිබඳ ඇතිවෙච්ච පරිගණක ආශ්‍රිත තොරතුරු තාක්ෂණය ආශ්‍රිත මූල්‍ය තාක්ෂණය ක්‍රියාත්මක වෙන විදිය ඊළඟට ද්‍රව්‍යයන්ගේ අන්තර්ජාලය නැත්නම් මේ සාර ද්‍රව්‍ය අන්තර්ජාලය කියලා A-level ICT කරන කෙනෙක් නම් බොහෝ දුරට ඔක හඳුන්වන්න නැත්තේ සාර ද්‍රව්‍ය අන්තර්ජාලය කියලා ඒවල ද්‍රව්‍යයන්ගේ අන්තර්ජාලය කියලා අන්තර්ජාලය හරහා නිර්මාණය කරලා තියෙන විශාල දත්ත ඒකක ඊළඟට දෘශ්‍යකරණ එහෙම නැත්නම් දර්ශනීය කරවීමේ ඒක කියන කොටස ඊළඟට කෘත්‍රිම බුද්ධිය සහ තීරණ ගැනීමේ හැකියාව නිෂ්පාදන ක්‍රියාවලියේ හරහා ස්වයංක්‍රීයකරණය කිරීම ඒ සඳහා තියෙන ප්‍රවණතා රොබෝ තාක්ෂණය කියනවා ඊළඟට සම්බාධක වාහන කියනවා මොනවද කියන එක ඊළඟට සුහුරු නිවාස සහ නගර කියන්නේ මොනවද කියන එක අවසාන වශයෙන් විද්‍යුත් ඉගෙනුම් ජංගම ඉගෙනුම් සහ දැවැන්ත විවෘත මාර්ගයගත පාඨමාලා මොනවද කියන එක පිළිබඳව සාරාංශගත පොඩි කොටසක් තියෙන්නේ ලොකු විෂය නිර්දේශයක් නැහැ. ආන්ගේ කොටස ගැන සාකච්ඡා කරන පස්වෙනි එකකේ තව එක ලෙසන් එකකින් ඉවරයි පුතේ. ඉතින් අපේ සමස්ත විෂය නිර්දේශය අවසానයි. ඒ නිසා ඒ කොටස ඊළඟ ලෙසන් එකකින් අපි කතා කරමු. එතකොට දැන් මේ වෙනකොට ඒ ටික හතරක් සම්පූර්ණයි. මේවට මම ෂෝට් නෝට් එකක් ගාලා ඔබට දීලා තිනවා. මේවා සියල්ල පරිහරණය කරන්න බලන්න. බලලා ඉවර දැන් බලලා ඉවර ඇති. මේ දක්වා කොටස් ටික දැන් ලියන්නයි තියෙන්නේ. මේ සතිය විභාගය. හරිනේ? ආයිබෝවන් නම් ඊළඟ සරණයි. පස්වෙනි මාතෘකාවෙන් හම්බවන්නේ